පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව මජ්ක්‍ධිම නිකායේහි සඳහන් වන බාල පණ්ඩිත සූත්‍රයේ ඇසුරෙන් තමයි සකස් කරගත්තේ. මේ සූත්‍ර දේශනාව ඇසුරෙන් සිදු කළ පළමුවෙනි ධර්ම දේශනාව මීට කලින් සිදු කරන්නට යෙදුණා. අද ඒ ඇසුරෙන් පවත්වන දෙවනි ධර්ම දේශනාවයි මේ සිදු කරන්න සූදානම් වෙන්නේ. බාල පණ්ඩිත සූත්‍රය අපේ බුදුරජාණන් වහන්සේ මේ බාලයා සහ පණ්ඩිතයා කියන්නේ කවුද කියන කාරණාව විස්තර කරලා දේශනා කරපු සූත්‍රයක්. සිත කය වචනය කියන තුන්දොර සංවරයක් නැත්තම් යමෙකුගේ තිසරණ පන්සල් නැති ඔහු බාලයෙක්ච කියලා හැඳින්වනවා. බාලයා කවුද? බාලයාට මූණ දෙන්න ලැබෙන ප්‍රතිඵල මොනවද ඒ බාලකම නිසා කියන කාරණාවල් අපි සාකච්ඡා කරන්නට යෙදුණා. මෙලව එවන් අපහසුතාවයන්ට පත්වෙච්ච ඔහු මරණයෙන් පස්සේ දුගතිගාමී වෙලා බොහෝ දුක් විඳිනවා කියන කාරණාවයි සාකච්ඡා කරමින් හිටියේ. එහෙමනම් පිළිතුරු මේ මරණයෙන් පස්සේ දුගතිගාමී වෙලා කියලා මෙතන සඳහන් කරාම නිරයගාමී වෙලා කියන කාරණාවයි මෙතන විශේෂයෙන් මුලින්ම සිහිපත් කරන්නේ. එහෙමනම් පහුගිය දේශනාව නිමා කළේ මේ නිරය පිළිබඳව කරුණු කාරණා සාකච්ඡා කිරීමත් එක්ක. සුජීවත්ව ඉන්න අපි සියලු දෙනාම සංසාරයේ ඕන තරම් නිරේවල් වල දුක් විඳපු අය පෙර සිද්ධ කරගත් අනන්ත මහ කුසලයන්ගේ බලයෙන් අද ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් ලැබපු අපි ඒ වුණාට අපිට තියෙන්නේ තනපතක් අග රැඳිච්ච පිනිබින්දුවක් කොයි මොහොතේ බිම වැටෙයිද කියන කාරණාව නොදන්නාසේ මේ ජීවිතෙත් කවද කොතන කොයි මොහොතේ කොයි විදියට ඇද වැටෙයිද කියන නොදන්නා අස්තීර බවක්. පෙර පින් කරපු නිසා අපි මේ මනුස්ස ජීවිතයට ආවා. පෙර පින් තියෙන නිසා කාටවත් අතපාන්න නැතුව ජීවත් වෙන්න පුළුවන් තැනක ඉපදුනා. පෙර පින් තියෙන නිසා හොඳට ඇඳුම් ඇඳලා කුසගින්නට ආහාර අරගෙන පිපාසයට බීම ಜಾති අරගෙන පැම් පොදක් ලබලා ගෙවල් දොරවල් හදාගෙන සමහර වෙලාවට යාන වාහනත් අරගෙන වතු පිටි ඉඩකඩම් වවාගෙන දුවා දරුවන් හදලා වඩලා පෝෂණය කරමින් අපි මේ කටයුතු කරන්නේ පෙර කරපු පින් නිසා. එහෙමනම් මේ ජීවිතේ වෙනුවෙනුත් පෙර පින් වියදම් වුණා. මේ ජීවත් වෙනකොටත් හුඟක් දුරට පෙර පින් වියදම් වෙනවා. හැබැයි පෙර පින් වල පිහිටෙන් විතරක් අපිට මේ සංසාර ගමන තනියම යන්න බැරුව යනවා. ඒ නිසා මැරිලා ගියහම මේ ජීවිතය අයිති වෙන්නේ අර පෙර කියාපු ජීවිතයකට. මේකත් එතකොට පෙර ජීවිතය. එහෙමනම් පෙර ජීවිතයේ පින් එහෙමනම් ඊළඟ භවයේ පෙර පින් ගැන කතා කරන්න මේ ජීවිතෙත් පින්කම් අපි කරන්න ඕනේ. මේ ජීවිතයේ ගෙවල් දොරවල් හදාගෙන යාන වාහන අරගෙන ජීවත් වෙනවා කියලා අපි සඳහන් කළා. ඊළඟ භවයත් දුගතියක නොයා මෙවන් උතුම් මනුස්ස ජීවිතයක් ලබාගෙන නැත්තම් සුගතියක උප්පත්තිය ලැබලා කටයුතු කරන්න අවශ්‍ය මඟ දැන් හදනවද කියන කාරණාවට උත්තරයක් හොයන්න ඕනේ. ඊළඟටත් මනුස්ස ලෝකෙක ඉපදුනොත් ගෙයක් හදාගන්න, ඉඩමක් වවාගන්න, යානයක් වාහනයක් අරගන්න, හොඳට කාලා බීලා ජීවත් වෙන්න අවශ්‍ය මඟ වියදම් ටික මෙහි ඉඳලා සම්පූර්ණ කරලා තියෙනවද මේ වෙනකොට කියන කාරණාවට හැම වෙලාවෙම පිළිතුරු උත්තර හොයන්න ඕනේ. අපි විතරක් නෙමෙයි අපි යටතේ පෝෂණය වෙන අයටත් ඒ කාරණාව හොඳට උගන්වන්න ඕනේ. නිරන්තරයෙන් තිසරණ සහිත පන්සිල් ඒ අයටත් පුරුදු කරන්න ඕනේ. ඒ වගේම පින්නතුනි අපිත් ගුණධර්ම දියුණු කරගෙන දුවා දරුවන්ටත් ඒ කාරණාව පුරුදු කරන්න ඕනේ කියලා සඳහන් කරාම ඒක තමයි
සත්පුරුෂ ධර්මය කියලා කියන්නේ. එහෙම නැත්තම් ඒ අයට ඒ මඟ කියලා දෙන්න කෙනෙක් නැතුව යනවා. අපි සත්පුරුෂයෝ වුණොත් තමයි ඒ අයගේ ඊළඟ භවයේ සුගතියකට තීරණය වෙන්නේ. එහෙම නැත්තම් මේ සූත්‍රවල කතා කරන අති භයානක වූ දුගතීන්ටම තමයි ඒ අහිංසකයන්ගේ ජීවිත අන්තිමට ඇද වැටෙන්නේ. එදාට ඒගොල්ලෝ දුක් විඳින කාලයට අපිට සාප කරයි. මනුස්ස ලෝකෙකත් ඉපදුනා, බෞද්ධයයි සම්මත පරිසරයකත් හිටියා, ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහමක් තිබුණා, කර්මයයි කර්මඵලයයි මනාව පැහැදිලි කරලත් තිබුණා. අපිට මව්පියෝ කියලා ජාතියකුත් හිටියා. හැබැයි ඒ අය අපෙන් ඒ අයගේ තණ්හාවයි මුදුනට ස්පර්ශය කරන්න උත්සාහ කළා මිසක් අපිට මෙහෙම වෙයි කියලා හිතුවේ නෑ කියලා එදාට බනිනවා, සාප කරයි, චෝදනා කරයි. ඇයි තණ්හාවේ මුදුනට ස්පර්ශ කරන්න හැදුවා කියලා මම කිව්වේ? මොකද වර්තමානයේ සමාජ දිහා වැඩිපුරම බලහම අපිට පේන්න තියෙන්නම ඒගොල්ලන්ට මේ ලෞකික දේවල් උගන්වන එක විතරනේ. පෙර පාසලට යන්න පටන් ගත්ත තැන ඉඳලා මේ ලෞකික අධ්‍යාපනයක් උදෙසා ඉහළ නිලතලයක් දරන තානාන්තරයක් දරන කෙනෙක් කිරීම උදෙසා ඒ වෙනුවෙන්ම ඒ දිහාටම අරගෙන යනවා. ඒ වෙනුවෙන් කරන්න තියෙන හැම දෙයක්ම කරනවා. උදේ ඉඳලා රෑ වෙනකනුත් උගන්වනවා. සමහරලාට රෑ ප්‍රථම යාමයේ විතර වෙනකන් 10 විතර වෙනකනුත් සමහර අයට උගන්වනවා. හැබැයි ඔය කිසි මොහොතක ඒ අයට තිසරණ සමාදන් වීමක්, පන්සිල් සමාදන් වීමක්, බණ ඇහිීමක්, ගුණ පිරීමක්, බුද්ධ උපස්ථාන කිරීමක් අපි දකින්නේ නැහැ ජීවිතේ කොහෙවත්. මහ බෝසතාණන් වහන්සේ අපි වෙනුවෙන් කොච්චර දුක් විඳද? ලෞතුරා බුද්ධත්වයේ වෙනුවෙන් කොයිතරම් කැපකිරීම කෙරුවද? ලක්ෂ ගණන්, කෝටි ගණන් අවස්ථාවල් වල තනියම නිවන් දකින්න ලැබිච්ච ඉඩ සේරම පැත්තක දැම්මේ අපි හින්දා. අපි වෙනුවෙන් එවන් කැපකිරීමක් උන්වහන්සේ කරලා තියෙනකොට අපේ තියෙන පුදුමේ තමයි උන්වහන්සේට වන්දනා කරන්න විනාඩි 10ක් කැප කරන්න අපිට ඉඩක් නැති එක. අපි ඒ තරම්ම අවාසනාවන්ත වෙලා. අපි ඒ තරම්ම ධර්මයෙන් ඈත් වෙලා. නුවණින් විමසන බවක් පේන්නේ නැහැ ජීවිතවල. හැම ජීවිතයක්ම නුනුවණින්ම ගත වෙන බවයි පේන්නේ. හැබැයි ඒ වුණාට අපිට හිතෙන්නේ අපි හරි නුවණක්කාරයි කියලා. නෑ, නුනුවණින්ම ගත වෙන ජීවිත තමයි අපිට තියෙන්නේ. සියලු විභාග ආදිය හොඳින් පාස් වෙලා ඉදිරියට යන අපේ දරුවෝ මැරිලා කොහේ යයිද කියන කාරණාව ගැන අපි හිතුවේම නැහැ. විභාග පාස් කරලා ඉස්සරහට යන්න විතරක් හිතුවා. ඒගොල්ලෝ කවදාවත් මැරෙන්නේ නැති අයද? එතකොට මැරිලා කොහේ යයිද? අපි ඒ ටික හිතුවනම් තමයි සත්පුරුෂයෝ වෙන්නේ. ආන් ඒ නිසා තිසරණ පන්සිල් නැති නිසා ඒ ජීවිත හරි දුප්පත්. පින්නතුනේ, අහවල් විභාගේ මට සමත් වෙන්න පුළුවන්. අහවල් විභාග ටික පාස් කරගන්නම් කියලා කීවට අපිට වටිනාකමක් හම්බෙන්නේ නැහනේ. අපිට වටිනාකම හම්බ වෙන්නේ දැනට පාස් කරගෙන තියෙන ප්‍රමාණයට විතරයි. යම් තරමකට ඉගෙන ගත්ත කෙනෙක් අපි කියමු විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා කියනවා මම හරි දක්ෂයි, මම හුඟක් ඉගෙනගෙනයි තියෙන්නේ, මට මහාචාර්ය කියන තනතුර දෙන්න, මං ඒක කරන ගමන් මහාචාර්යවරයෙක් වෙන්න උපාධිය පාස් කරන්න. එහෙම කීවට දෙනවද අපිට? එහෙම කීවට දෙන්නේ නැහැ. නිරයට යන්න පාර හැදිලා මොකවත් කරගන්න බැරුව එක්තැන් වෙලා මට මේ ජීවිතෙන් පොඩි අවස්ථාවක් දෙන්න, ඊළඟට මනුස්ස ලෝකෙක ඉපදිලා මම පින් කරන්නම් කීවට අවස්ථාවල් හම්බෙන්නේ නැහැ. දැම්ම මේ ටික සම්පූර්ණ කරගෙනම තමයි යන්න වෙන්නේ. මොකද නිරය කියන්නේ හරි භයානක තැනක්. ඒක කොයි තරම් භයානකද කියන කාරණාව පළමු දේශනාවෙන් අපි තරමක් සාකච්ඡා කළා. මේ සූත්‍ර දේශනාවේ ඉදිරියට
එහි භයානකත්වය තව බොහොම සාකච්ඡා කරන්න ඉඩ තියෙනවා. සංසාරය හුඟක් පින් කරලා ආපු අය ඔබ අපි ඔක්කොම. ඒ වගේම ඔබ ළඟ දරුවෝ වෙලා ආපු අය සංසාරය හුඟක් පින් කරලා ආපු අය. නමුත් මුලින් කීවා වගේ අපේ තණ්හාව නිසා ඒ සසර කරගත්ත පින් යට ගිහිල්ලා වෙනත් කාරණා ඉස්මතු වෙනවා. ඔය පුංචි ළමයි හරි ආසයි බුදුන් වඳින්න. චෛත්‍යයක් දැක්කහම, බෝධියක් දැක්කහම, හාමුදුරු කෙනෙක් දැක්කහම මහා පුදුම වුවමනාවක් තියෙන්නේ. වැඩිහිටියා හවසට ලෑස්ති වුන් නැති වුණාට මල් ගහට උස නැති වුණාට සමහරලාට වට්ටිය අරන් ගහ යටට යනවා. මේ අද මව්පියෝ පුරුදු කරලා නෙමෙයි. ඒක තමයි එයාගේ පෙර පුරුද්ද. ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කළ වදාළනේ. මෙලවට ආපු හුඟක් අය දෙව්ලොවින් ආපු අයත් ඉන්නවා. ඒගොල්ලෝ මෙහාට ආවේ සුගතිය කියලා හිතාගෙන. මේක තමයි සුගතිය. දෙවියන්ගේ සුගතිය. ඒ ආවේ මෙහෙන් හුඟක් පින් කරන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න. බුදුරජාණන් වහන්සේට වඳින්න. බුදුරජාණන් වහන්සේ සරණ යන්න. භාග්‍යතුන් වහන්සේ සරණ ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අහලා ඒ මත ශ්‍රද්ධාවෙන් පිහිටලා ආයෙත් ආපු දිව්‍ය ලෝකෙට එන්න කියලා කීවේ. ආයෙත් අපි ගාවටම එන්න කියලා එව්වේ. ඒක මුදුන්පත් කරන්නද කොහෙද ඒ ලෑස්ති වෙන්නේ? හැබැයි මේ පුංචිම කාලේ එයාට අවුරුදු 4-5 ඉක්ම ගියාට පස්සේ අපි මේ මල් වට්ටියයි වඳින තැනයි ඒ ටික ඔක්කොම පැත්තක තියලා අපි යොදා ගන්නවා එයා 6ට පන්ති ගෙනියන්න. පාන්දර පන්ති ගෙනියන්න. මේ ළමයා වඳින වෙලාව. දැන් එයාට ළමයාට ඒ අවස්ථාව නැහැ. ඉතින් ඊට පස්සේ එයාට අරක ටික අමතක වෙලා ගිහිල්ලා තව ටිකක් ලොකු වෙච්චාම අම්මට තාත්තටත් වරෙන් ඵලයන් දියන් ගනින් කියලා කතා කරන තැනට ඇවිල්ලා තව ටිකක් ලොකු වෙච්චාම ගහන බයින තැනට එනකන් එනවා. සත්පුරුෂයෝ හම්බ වෙච්ච නැති නිසා මහා පුණ්‍යවන්තයෙකුට උදා වෙච්ච අවාසනාවන්ත තත්ත්වයක්. සමාජයේ පුරාම මේ දේවල් ඕන තරම් දකින්න තියෙනවා. නමුත් මේ යටාවතේ තියෙන සිදුවීමේ පෙර හේතුව මොකක්ද කියලා කල්පනා කරන්න තරම් අපිටත් පුණ්‍යවන්ත හැකියාවක් නැති නිසාද නුනුවණින්ම සමාජයේ දිහා බලන නිසාද කියන කාරණාව තේරෙන්නේ. නමුත් ඒ නිසා සත්‍යයේ මහගෙදර නිරයයි එතෙන්ට යන්නම පාර හැදිච්ච බවක් හැම වෙලාවෙම සමාජය තුලින් පේන්න තියෙනවා. ඒ නිසා පින්නතුනි විශේෂයෙන් සඳහන් කළේ මේ දේවදූත ආදී සූත්‍රවලත් ওই වගේම කරුණු. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් මිස නැත්තම් මේ සසරෙන් එතර යන්න අපිට වෙන මගක් නැති නිසා. ඊළඟට පින්නතුනි පැහැදිලි කරා අපි ලෞකික ජීවිත බොහෝ වෙලාවට ගත කරනකොට බොහෝ අවස්ථාවන් වල මේ එදිනෙදා ජීවිතයට බොහෝ දේවල් හොයා ගන්නවා. එදිනෙදා ජීවිතයට. නමුත් ඊළඟ මොහොතේ මා කරාග එන්න තියෙන මරණයෙන් මත්තට යන ගමන කොයි විදිහට සුවපත් වෙනවද කියන කාරණාව අපි හිතුවේ නැති නිසා. මේ සූත්‍රයේ සඳහන් කළා යමෙක් ගාව ප්‍රඥාව තියෙනවා නම් යමෙක් ගාව වීරිය තියෙනවා නම් මෙන්න මේ නිරය කාරණාවල් ගැන කල්පනා කරලා නිරා දුක ගැන කල්පනා කරලා ඔහු වීරිය ආරම්භ කරන්නේ නිරයෙන් නිදහස් වෙන්නයි. හැම වෙලාවෙම නිරයෙන් නිදහස් වෙන්න වීරිය ආරම්භ කරනවා. හේතුව තමයි අද මතක නැති වුණාට අනන්ත දුකක් අපි එදා විඳලා තියෙන නිසා ආයෙත් යන්න තියෙන එතෙන්ටම වෙන හින්දා. මෙන්න මේකේ සඳහන් කළා වසර දහස් ගණන් මේ නිරේවල් වල ආයුෂ. සමහර නිරේවල අවුරුදු අසංඛ්‍ය ගණන් ආයුෂ. මහා නිරේට ගියහම අවීචියට ගියහම මනුස්ස වර්ෂය අසංඛ්‍ය 86,40,000 ආයු ප්‍රමාණය. දිව්‍ය ලෝක ආයුෂයත් එක්ක මේක සංසන්දනය කරලා දේශනා කළා. චාතුම් මහා රාජිකේ ආයුෂ මනුස්ස වර්ෂයෙන් අවුරුදු 90,000යි. ඒ තමයි අඩුම ආයුෂ තියෙන දිව්‍ය ලෝකේ.
මේ ලක්ෂ 90 අඩුම ආයුෂ තියෙන අපායට එක දවසයි. ඒකයි භයානකත්වය. දෙවනි දිව්‍ය ලෝකයේ අවුරුදු 3 කෝටි 60 ලක්ෂයයි. දෙවනි අපායට ඒක එක දවසයි. තුන්වෙනි දිව්‍ය ලෝකේ 14 කෝටි 40 ලක්ෂයයි. තුන්වෙනි අපායට ඒක එක දවසයි. අපි අර කලින් දේශනාවේ සඳහන් කළා මේ පදුම කියන ගාන කෝටිය 15 වතාවක් කෝටියෙන් ගුණ කරාම එන උත්තරයට තමයි පදුමය කියලා කියන්නේ. එහෙනම් පදුම ගණනින් නිරේට යනවා කියලා සඳහන් කරන්නේ. ඔය කාරණාව සඳහන් කළේ කෝකාලික භික්ෂුව ගැන සඳහන් කරනකොට. මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ හරියට හික්මුණ භික්ෂූන් වහන්සේ කෙනෙක් දැකලා. එහෙම නැත්නම් වෙනත් ගිහි හෝ නමුත් ශ්‍රාවකයෙක් දැකලා. හැබැයි උපාසකයෙක් දිහා බලලා කෙනෙක් ඇති කරගන්න වැරදි සිතුවිල්ල පවා මේ භයානක නිරයට ගෙනියන්න තරම් හේතු වෙනවා. ඔවුන්ට කියන වචනයක් පවා මේ භයානක නිරයට ගෙනියන්න හේතු වෙනවා. කෝකාලික භික්ෂුව පදුම ගණනින් නිරේ ගියා කියලා සඳහන් කරන්නේ ඒකයි. අපේ සරියුත් මොගලන් මහරහතන් වහන්සේලා දෙනම කෝකාලික භික්ෂූන් වහන්සේ වැඩ ඉන්න තැනට ගිහිල්ලා එක වස් කාලික වස් සමාදන් වුණා. කෝකාලික භික්ෂුව කියලා කිව්වේ දේවදත්ත ස්වාමීන් වහන්සේගේ දකුණු අත වාගේ. කෝකාලික භික්ෂුවට සඳහන් කළා අපි දෙන්න මෙහෙ ඉන්නවා කියලා දායකයෝ කාටවත් කියන්න එපා කියලා. කරදර නිසා වස් කාලේ විවේකීව ගුණධර්ම පුරාගෙන රහතන් වහන්සේලා අමුතුවෙන් පුරන්න ගුණධර්මයක් නැහැ. ඒ වුණාට පින්නතුනි උන්වහන්සේලා කොච්චර භාවනා කළාද? මේ මහ රහතන් වහන්සේලා උන්වහන්සේලා කොච්චර බණ ඇහුවද? ධර්ම දේශනාව තියෙන තැනට ගිහිල්ලා නිහතමානීව ධර්ම ගෞරවයෙන් බිම ඉඳගෙන පැය ගණන් බණ ඇහුවා. මේ චරියුත් මහරහතන් වහන්සේට මුගලන් මහරහතන් වහන්සේට තව බණ අහලා අමුතුවෙන් හොයන්න නිවනක් තියනවාද? නෑ, අති උතුම් නිවන ස්පර්ශ කරලා ඉවරයි. නමුත් ඒ වුණාට උන්වහන්සේලාගෙන් සමාජයට හම්බෙන ආදර්ශය ආන්ගේ ආධ්‍යාත්මික විවේකය ලබා ගන්න අපි දෙන්න මෙහෙ ඉන්න බව මේ වස් කාලය තුල කාටවත් කියන්න එපා. වස් කාලය තුලනේ කියන්න එපා කිව්වේ. දැන් කෝකාලික භික්ෂුන් වහන්සේ කල්පනා කළා උන්වහන්සේලා දෙන්න මෙහෙ ඉන්නවා කියලා දායකයන්ට කිව්වොත් එහෙම වැල නොකැඩී එනවා මෙතෙන්ට. නිකම්ම එනවද? නෑ, සිව්පසේම අරන් එන්නේ. පුද පරිස්කාර අරන් එන්නේ. සරියුත් මුගලන් දෙනම වහන්සේ කියලා කියන්නේ හරිම අල්පේච්චයි. උන්වහන්සේලා මෙහෙන් යනකොට ඒ පිරිකර මොකවත්ම ගෙනියන්නේ නැහැ. ඒවා ඔක්කොම මටයි. ආන්ගේ අරමුණ යට තියාගෙන තමයි වස් කාලේනේ කියන්න එපා කිව්වේ. වස් ඉවර වෙච්ච ගමන් මිනිසුන්ට කිව්වා. ඇයි දන්නේ නැද්ද? ඇයි යන්නේ නැද්ද? අග්‍ර ශ්‍රාවකයෝ දෙන්නනේ අර වැඩලා ඉන්නේ. ආන් එහෙම මිනිසුන්ට කිව්වා. බලාපොරොත්තුව වෙන එකක්. හැබැයි කීවා වගේම මිනිස්සු පුද පරිස්කාර අරගෙන පෙරහැරවල් වාගේ ඉන්නේ. දැකලා වැඳ ගන්නට. මිනිස්සු මේ පරිස්කාර පූජා කරලා වැඳා. උන්වහන්සේලා දෙන්න මේ කාරණාව බැලුවා. ඇයි මේ? කෝකාලික භික්ෂුවගේ හිතත් දැනගත්තා. එහෙමනම් මේ පරිස්කාර එකක්වත් කැප නැහැ. මේවා ඉල්ලලා වගේ ගත්ත දේවල්. ආන්ගේ හින්දා කිව්වා මේ පිරිකර කැප නැහැ. ඒ වරන් යන්න කියලා. කෝකාලික භික්ෂුවගේ බලාපොරොත්තුව මුදුන්පත් උනේ නෑ. මොකද කැප නැති වස්තුවක් කොහොමද බාරගන්නේ? නමුත් පස්සේ කාලික මේ නගරේටම සරියුත් මුගලන් දෙනම වහන්සේ ප්‍රසිද්ධියේ වැඩියා. දැන් වස් කාලේ කාටවත් නොදැනෙන්න වැඩ හිටියේ. දැන් ප්‍රසිද්ධියේම වැඩියා. එදත් මිනිස්සු අර වගේම පෙරහැර වාගේ ඇවිල්ලා පූජා පැවැත්තුවා. ආන්ගේ පවත්වපු පූජා කරපු දේවල් උන්වහන්සේලා දෙන්න බාරගත්තා. බාර අරගෙන ඒවා සංඝයා අතරේ බෙදන්න කිව්වා. කෝකාලික භික්ෂුව ඒකෙන් කේන්ති ගත්තා. එදා මම ඉන්න තැනදී හම්බ වෙච්ච ඒවා ඔක්කොම මිනිස්සුන්ට ගෙනියන්න කිව්වා. අද හම්බෙච්ච ඔක්කොම සංඝයාට බෙදන්න කිව්වා. එදා ඒවා ඔක්කොම තියලා ගියා නම් මටනේ. ආන් ඒ හින්දා කල්පනා කරලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කිව්වා ස්වාමීනි අර සරියුත් මුගලන් දෙනම වහන්සේ හරි පාපිච්චයි කියලා. එහෙම සඳහන් කරනකොට භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා එහෙම කියන්න එපා.
උන්වහන්සේලා එහෙම නැහැ. නමුත් දිගින් චෝදනා කළා. භාග්‍යතුන් වහන්සේ නොපෙනෙන එකන් එළියට යනකන් විතරක් හොඳයි. එතනින් එහාට අබෑට වාගේ පටන් ගත්ත ගෙඩි බෙලිගෙඩි තරම් ලොකු වෙනකන් ඇවිල්ලා උන්වහන්සේ ඒ රෝගය නිසා අපවත් වෙලා පදුම නිරේ ඉපදුනා කියලා සඳහන් කරන්නේ. ඒ කාරණාවයි සඳහන් කරන්නේ ඒ කාරණාව වෙනුවෙන් අට කතාවේ පැහැදිලි කරනවා පදුම කියලා නිරයක් නෑ. පදුම කියලා ගානක් තියෙන්නේ. මොකද්ද පදුම ගාන? කෝටිය 15 වතාවක් කෝටියෙන් ගුණ කරාම යන එනවද ඉලක්කමක් නැත්නම් උත්තරයක්. ආන් ඒකට තමයි පදුමය කියලා කියන්නේ. පදුමයක් නිරේ ගියා කියලා නෙමෙයි කියන්නේ පදුම ගන්නින් නිරේ ගියා කියලා. එතකොට මේ ශාසනයේ එක සිල්වත් ගුණවත් භික්ෂුවක් වෙනුවෙන් යම් වචන මාත්‍රයක් සිතවිලි මාත්‍රයක් දේශසිතක් උපදවා ගත්තා නම් මේ කතා කරන මහ භයානක නිරේට යන්න ඒක හොඳටම ඇති. ඒ කාරණාවෙන් අපිට පේන්නේ සම්මා සම්බුද්ධ ශාසනය මොනතරම් සුසිල්වත්ද කියන කරුණයි. මොනතරම් උත්තරීතරද යන කාරණාවයි. ආන් ඒ නිසා අපි හැමෝටම තිසරණ පන්සිල් හරි වටිනවා. ඒ මොකටද මේ භයානක අපායෙන් ගොඩ යන්න. කෙනෙකුට පන්සිල් රැකගෙන පින්නතුනි පව් කරන්න පුළුවන්. පන්සිල් රැකගෙන පව් කරන්න පුළුවන්නේ. පන්සිල් කැඩෙන්නේ නැතුව. පන්සිල් තියෙන කෙනෙකුට ඊරිසියා කරන්න පුළුවන්. ඊරිසියා කරන්නේ නැහැ කියලා සිල්පදයක් ඔය පහ ඇතුලේ තියෙනවද? නමුත් ඊරිසියා කරනකොට පව් සිද්ධ වෙන්නේ නැද්ද? පව් සිද්ධ වෙනවා. තරහ ගියහම ද්වේෂසිත පවක්නේ. ලෝභ, ද්වේෂ, මෝහ. එන අකුසල ධර්මයන් තුනක්. කේන්ති ගියා කියලා පන්සිල් කැඩෙනවද? පන්සිල් කැඩෙන්නේ නැහැ. කාට හරි බැන්නොත් කේන්ති ගිහිල්ලා ගැහුවොත් පන්සිල් කැඩෙනවද? පන්සිල් කැඩෙන්නේ නැහැ. එහෙනම් මේ පන්සිල් රැකගෙන පව් කරන්න පුළුවන් තරම මෙහෙම පව් කරනවා පන්සිල් රැකගෙන. හැබැයි ධර්මයේ කියන්නේ නිරේට යනවා කියලා. හරියට තිසරණ තියෙනවා නම් මනාව පන්සිල් තියෙනවා නම් මැරිච්ච ගමන් සුගතිය කියලා සඳහන් කළේ. ඉතින් ඔය චුට්ට රැකගෙන මේ ජීවිතේ කොයි තරම් ආරක්ෂාකාරී තැනකට ගෙනියන්න පුළුවන් වටපිටාවක් අපිට බුදුරජාණන් වහන්සේ හදලා දීලා තියෙනවද? එහෙමනම් මොනතරම් ශ්‍රද්ධාවක් බුදුරජාණන් වහන්සේ පිළිබඳව අපිට උපදින්න එපාද මේ තරම් රැකවරණයක්? සාමාන්‍ය මිනිස් සිතේ ස්වභාවය මනාව අවබෝධ කරගත්තත් භාග්‍යතුන් වහන්සේ අපිට එතන රැකවරණයක් හදලා තියෙනවා. මේ පන්සිල් ආරක්ෂා කර ගැනීම තුල. එහෙමනම් පින්නතුනි මේ නිරේ ගිහිල්ලා අපිට විඳින්න තියෙන දුක්ඛන්දරාවල් පිළිබඳවත් කෙටියෙන් පැහැදිලි කිරීමක් කරනවා. එතන සඳහන් කළා ඉස්සරලාම පංචවදයකට භාජනය කරනවා. අපි ඒක කලින් දේශනාවේ සාකච්ඡා කළා. ඊට පස්සේ පොරව ගෙනල්ලා පලනවා. සොල්දරගේක ඵලයක් වගේ ලොකු තලයක් තියෙනවා කියලා සඳහන් කළේ පොරවට. මොකද නිරිසතෙක් ගව් තුනක්වත් උසයි කියලා කියන්නේ. එතකොට අතපයත් සෑහෙන්න මහතයි. ඒ අතපය කපන්න තමයි සොල්දරගේක මහ ඵලයක් වගේ ලොකු පොරෝ තලයක් තියෙන පොරවක් පාවිච්චි කරන්නේ. ඒකෙන් පලනවා අර පොල් කඳන් පලනවා වගේ. හතරැස් කරනවා, අටපට්ටම් කරනවා, එහෙම පලනවා ඒගොල්ලෝ. සඳහන් කරනවා එක පොරෝ පාරක් ගහලා එක එළියට ගන්නකොට නිරේ මහ ගිනි දැල් ශරීරයේ හාත්පස දවාගෙන එතනින් ඇතුල් වෙනවා කියලා. නමුත් මැරෙන්නේ නැහැ. ඇයි මැරෙන්නේ නැත්තේ? මේ කර්ම ඉවර වෙන්න එපැයි. ඉවර වෙන්න තුරු මැරෙන්නේ නැහැ. අවුරුදු 10 ගණන් එහෙම දුක් විඳිනවා. ඊට පස්සේ කකුල් දෙකෙන් එල්ලලා වෑයෙන් රහිනවා. අර පොල්ලි රහිනවා වාගේ රහිනවා. කලගෙඩි වලින් වැක්කිරෙනවා වාගේ ලේ වැක්කිරෙනවා. ලාකඩ ගලාගෙන යනවා වගේ රත් වෙච්ච යකඩ පොළවේ දුම් දබමින් පිලිස්සි මේ ලේ ගලාගෙන යනවා. එක්කෙනෙකුගේ දෙන්නෙකුගේ නෙමෙයි. ඉතින් ඒ වාගේ දුකක්. ගින්දරෙන් තැම්පි නමුත් නොමැරි විඳින දුක. ඊළඟට සඳහන් කරනවා මේ යමපල්ලෝ විසින් නිරිසත්තු බඳිනවා කියලා රතයක ගිනිගත්ත රතයක්, ගිනිගත්ත කඹයක්
ගිනිගත්ත පොළොවක්. අර ගිනිගත්ත ලනුවෙන් ගැට ගහලා ගිනිගත්ත රථයක බැඳගෙන අර පොළොව දිගේ ඇදගෙන යනවා එහාට මෙහාට. ගිනි අරගෙන තියෙන්නේ. හිතන්නකෝ හොඳට ගිනියම් වෙච්ච යකඩයක් දිගේ අපි තව යකඩයක් ඇද්දොත් ගිනි පුපුරු නැగి නැగి ඒක ඇදීගෙන යනවා. එතකොට වෙන යමක් ඇද්දොත් ඒකේ ඇකිලිලා හැම ගැලවි යනවා මිනිහෙක් ඇද්දොත්. එහෙමනම් මේ යකඩ පොළොවෙත් ඇදගෙන යනකොට හැම පිච්චිලා එකතු වෙවි ගැලවි පිච්චි මේක ඇදගෙන යනවා. අවුරුදු 100 ගණන් 1000 ගණන් මේ දුක විඳිනවා. ඊළඟට සඳහන් කරනවා ගිනි අඟුරු පර්වත වලට නංගනවා කියලා. මහ ගිනි අඟුරු කඳු තියෙන්නේ. අර කඳු කරේක තියෙන ගල් කඳු වගේ. මේ ගිනි අඟුරු පර්වතයට නංගනකොට එරි නගින්න ඕනේ. අඟුරු උඩ. ගියේ නැත්තම් ගිනි ගත්ත යකඩ පොළොව වලින් ගහනවා. මේකට නැගගෙන උඩට යනකොට සමහර වෙලාවට මහ වාතයක් ඇවිල්ලා පුද්ගලයා අනිත් පැත්තට වැටෙනවා. ඔළුව පහළට කකුල් ඉහළට. එතකොට මේ පල්ලෙහා තියෙනවා ගිනිගත්ත යවුල්. ඔළුවෙන් ඇමිනෙන අය වගේ. අවුරුදු 100,000 ගණන් කකුල් දෙක උඩට මේ වගේ දුක් විඳිනවා. ඉතින් ඒ විදිහට නිරේ තියෙන තවත් දුකක්. ඊට අවුරුදු 1000 ගණනකට පස්සේ කකුල් වලින් උස්සලා ගිනි අඟුරු වලක අයින්වාර අපි බිම ඉන්නක් හිටවනවා වගේ. ඔළුව ඉන ගාවට නිකන් අඟුරු ගොඩේ යට යනවා. කකුල් දෙක විතරක් උඩට. ඉතින් නිමි ජාතකයේ පැහැදිලි කරන තැන මේ කර්ම වලට හේතු මොනවද කියන කාරණා දේශනා කරලා තියෙනවා. මේ අකුසලයේ වෙන්නේ නිරේ මෙහෙම දුක් විඳින්නේ කොහොම දේවල් කරපු අයද? අකුසලයත් එක පැහැදිලි කරනවා. ඊට පස්සේ පින්නතුනි සඳහන් කරනවා මේ අවුරුදු 1000 ගණන් 10000 ගණන් මේ නිරේවල මෙහෙම දුක් විඳිනකොට ඊළඟට අසූචි නිරේකට ගෙනහිල්ලා දානවා. ඒ අසූචි නිරේට දාහම ඒකේ තියෙන රත් වෙච්ච අසූචි ගිනියම් වෙලා තියෙන්නේ. ආංගිකේ ඉන්න පණු අසූචි තියෙන තැන පණු ලොකු පණු සඳහන් කරන්නේ ඔරු කඳන් ඇත්තු වගේ ලොකු ඇඟවල් තියෙන පණු. ඒ වුණාට ඒගොල්ලන්ට තියෙන බොහොම චූටි හොටක්. ආංගිකෙන් විදිනවා. විදලා මස් ඈත් කරලා නහරවැල් විදලා ඇටකොටුවට විදලා ඇටකොටුව ඇතුලේ තියෙන ඇට මිදුළු මේ පණුව උරලා ගන්නවා. ඉතින් මේකෙත් අවුරුදු 1000 ගණන් ලක්ෂ ගණන් දැන් මේක පණුවෙක් විදිනවද? හැම පැත්තෙම කූඹි ගොඩකට වට වුණා වගේ හැම පැත්තෙම විදිනවා. ඒ වේදනාවේ තරම හිතාගන්න බෑ. නමුත් අවුරුදු 1000 ගණන් දුක් විඳින්න වෙනවා. ඊළඟට පින්නතුනි ගිනි අලු නිරයක්. අලු තියෙන්නේ. නමුත් ඒවා රත් වෙලා ගිනියම් වෙලා තියෙන්නේ. ගිනි අලු නිරයට ගෙනහිල්ලා දානවා. ඊළඟට මෙතන සඳහන් කළා යොදුනක් උස අඟල් 16ක් දිග කටු තියෙන කටු ඉඹුල් වනාන්තරය. ඒක වනයක්. මේ ඉඹුල් ගස් ගිනි අරගෙන තියෙන්නේ. මේ කටුත් ගිනි අරගෙන තියෙන්නේ. ඉතින් මේ ගස්වල සමහරු නගිනවා සමහරු බහිනවා. මග ඉන්න බෑ. නතර වුණොත් ගහනවා. ඒ හින්දා නගින අය නගින්න ඕනේ. බහින අය බහින්න ඕනේ. මග නතර වුණොත් තවත් වේදනාව වැඩි මොකද ගුටි කන්නත් වෙනවා. නැවතිල්ලක් නැහැ. ඉතින් බැහැගෙන එනකොට උඩ බැලුවොත් තමන්ගේ මස් කැලි උඩ එල්ලෙනවා පේනවා. ඒ යඟල් 16ක් දිග කටුනේ. බහිනකොට කෙරවලෙන් නැමෙනවා උඩට. කොහොමත් මේ කටුවල අග්ගිස්ස නැමිලා තියෙන්නේ. බහිනකොට ඒ පැත්ත උඩට හැරිලා තියෙන්නේ. ඉඳගන්නේ කටු උඩ. හිතන්නේ ඉඳගෙන බහිනකොට සම්පූර්ණ බඩවැල් වල ඉඳලා උඩ එල්ලෙනකොට අපි බහින්න ඕනේ මැරෙන්නේ නැහැ. ගැලවිලා උඩ එල්ලෙනකොට ආයෙ හැදෙනවා ආයෙ ගැලවෙනවා ආයෙ හැදෙනවා. නගිනකොට කටු අනිත් පැත්තට තියෙන ස්මූද් ඉඳලා නීගෙන යන්නේ. ඉතින් මේ එක දවසක්ද දෙකක්ද නෙමෙයි. අවුරුදු 1000 ගණන් මේක විඳින්න ඕනේ. ඉතින් මේ වැරදි කාම සේවනයේ එහෙම ප්‍රතිඵල කියලා සඳහන් කරන්නේ. තාම ස්වල්ප සැපයක් අවුරුදු කෝටි ගානක දුක.
වීරිය ආරම්භ කරන්න කිව්වේ ආංගය ගැන කල්පනා කරලා. දුකට බය වෙලා. වීරිය කරන්න කියලා. පිනතින් එතන දුක් විඳලා සෑහෙන කාලයක් ගියහම අසිපත්‍ර වනයකට ගෙනහිල්ලා දානවා. ඒක මහ කැලෑවක්. ආන්ගේ කැලෑවේ මේ නිරිසත්තු ඇතුල් කරපු ගමන් හරක් පන්නනවා වගේ මේකට පන්නනවා. අර ගස්වල කොළ වැටෙන්න පටන් ගන්නවා. ඒවා තනිකරම කඩු වාගේ. ගෑවුනේ කොතනද කැපෙනවා. කනේ ගෑවුනොත් කන කැපෙනවා, නහය ගෑවුනොත් නහය කැපෙනවා, මූණ ගෑවුනොත් මූණ කැපෙනවා, අතේ ගෑවුනහම අත කැපෙනවා. කොහෙද ගෑවෙන්නේ? ගෑවෙන තැන කැපෙනවා. ඉතින් අපි ඇතුල් වෙච්ච ගමන්ම මේ කොළ වැටෙන්න පටන් ගන්නවා. ග්‍රීෂ්ම කාලේ වේලිච්ච ගහක කොළ හැලෙනවා වගේ හැලෙනවා. ඒතකොට කැපි කැපි වැටිච්චාම දැන් අපි මෙහෙන් කැපෙනකොට එහාට පයින්නවා, එහෙන් කැපෙනකොට මෙහාට පයින්නවා. එතකොට අර බිම වැටිච්චා. එහෙනම් කකුල් දෙකත් කැපෙනවා. මේ බේරෙන්න ගැලවෙන්න කියලා තැනක් ඇත්තෙම නැහැ. අවුරුදු 1000 ගණන් ඒ නිරේවල දුක් විඳහම ශාරෝධක සහිත වේතරණි ගඟට ගෙනහිල්ලා දානවා කියලා කියන්නේ. වේතරණියත් එහෙමයි. ගඟක්. දුම් දදා පැහෙන ගඟක්. හැබැයි ඒකේ නෙළුම් තියෙනවා කියලා සඳහන් කරනවා. ආන්ගේ නෙළුම් පත්‍ර දැලි පිහිය වගේ. ගඟේ තැන් තැන් වලින් නැగిලා එන රැලි, ඒ රැලිත් පිහිය වගේ. රැලි නැගි වැදෙන්න කැපෙනවා. එහාට පාවෙලා නෙළුම් වලට ගියහම එහෙන් කැපෙනවා. උඩින් රැලි වලට කැපෙනවා කියලා යට ගියාම සඳහන් කරනවා තනි ක්‍රම දැලි පිහිය වගේ යටින් කෑලි වලට කැපෙනවා. නම් අවුරුදු 1000 ගණන් මේ ශාරෝධක සහිත ශාරෝධක කියලා කියන්නේ උණු වෙච්ච තද ලුණු රසයි. දුන් දමමින් පැහෙනවා. ඉතින් මේ ලුණු වතුර දුන් දානවා. එතකොට ඒ වතුරේ කැපිලා වේදනාවල් කීයක් එකට ගොනු වෙලාද? ආන්ගේ දුක්ඛ කන්දේ විඳින්න ඕනේ කියලා සඳහන් කරනවා. එයින් ගොඩට අරගෙන අහන්නේ මොනවද ඕනේ කියලා. ගොඩට ගන්නවා කියලා සඳහන් කරන්නේ බිලි කටු දාලා. අර මාළුවෝ බිලි බාණ්ඩ දානවා වගේ ලොකු කටු දාන්නේ. ඊට පස්සේ දැන් මේකේ ඉන්න බැරුවනේ ඉන්නේ. කොයි පැත්තෙත් කැපෙනවනේ. බේරෙන්න අරුවා ගෙල්ලෙනවා. එල්ලිච්චාම ගොඩ ගන්නවා. ගොඩ ගත්තාම ගිනි ගත්ත යකඩ පොළවේ ආපහු පෙරල්ලා දැන් මොනවද ඕනේ කියලා අහන්නේ. එතකොට කියන්නේ අනේ ස්වාමීනි ඉන්න බෑ බඩගිනි කියලා. මේ අවුරුදු කී දහහකින් කාලා නැද්ද මේ මිනිස්සු? නිරේ අය කෑම දෙන්නේ නැහනේ. හිරගෙදර වාගේ නෙමෙයිනේ. බඩගින්න දැනෙනවා. අවුරුදු 10 ගානකින් කෑම කාලා නැහැ. ලක්ෂ ගානකින් කාලා නැහැ. බඩගිනි කියපු ගමන් අරගෙන ඉන්නේ ලෝහ ගුලි. ගිනි අරගෙන තියෙන රතු පාට. ඒක දැක්කාම කට පියා ගන්නවා යාරින්නේ නැහැ. නමුත් සඳහන් කරනවා ලෝහ අඬුවෙන් දෙපැත්තට අණු ඇදලා කටට තියලා තද කරනවා කියලා. තොල් පිච්චිලා, දිව පිච්චිලා, උගුර පිච්චිලා, ශරීරයේ අභ්‍යන්තරයේ බඩවැල් එක්කම දවාගෙන අඳෝමුකෙන් ලෝහ ගුලි පිට වෙනවා කියලා සඳහන් කරනවා. දුන් දදා ගිනි අරන්. එහෙම සෑහෙන කාලයක් ලෝහ ගුලි ගිලින්න වෙනවා. එහෙම වෙලා තවත් පීඩාවට පත් වෙලා හරි පිපාසයි. ඊට පස්සේ අහන්නේ තව මොනවද ඕනේ කියලා. දැන් නම් ඉන්න බෑ ස්වාමීනි බඩගිනි. එහෙම කියහම ගේන්නේ උණු කරපු යකඩ. කාල් ගාලා යකඩ උණු කරලා තියෙන්නේ. ඒවා තමයි අරගෙන ඉන්නේ. ගෙනල්ලා වක් කරනවා. ඉතින් මෙහෙම දුක් විඳින්න වෙනවා. මේවා මේ කවුරුවත් හදලා හිතලා කියපුවාද? මේ සර්වඥතා ඥාණයෙන් දේශනා කරපු දේවල්. ඒකාන්ත වූ සත්‍ය වූ දේවල්. අනන්තවත් අපි හිටපු අය මං කිය එකයි වැඩි කාලයක් අපි හිටියේ එහෙ කියලා. මොකක්ද කුසල ශක්තියක් ඉස්මතු වෙච්ච නිසා අද මෙවන් උතුම් තැනකට ඇවිල්ලා ඒ සේරම අමතක වෙලා වෙන මොනවටද ඉවල්ලාල්ලා අපි මෙහි ජීවත් වෙනවා සදාකාලිකයි කියලා හිතාගෙන. හැබැයි මේ ජීවිතේ හම්බුනේ පින් කරගන්න මිසක් පව් කරගන්න නෙමෙයි. පෙර කරපු කුසල් ටිකයි මේ වියදම් කරන්නේ. අපි අද කනවා නම් හොඳ කෑම වේලක්. ඒ පෙර කරපු කුසලයක් නිසා. ඒ කෑම වලට මෙහෙන් හම්බ කරගත්ත රුපියල් කාසියේ කඩේට හරි
බඩු ටික ගෙදර ගෙනියන්න හරි දෙන්න වෙච්ච බව ඇත්ත. මෙහෙන් හම්බ කරගත්ත ලෞකික ධනෙ වෙළඳ පොළට දෙනවා. නමුත් වෙළඳ පොලින් ඒ බඩු ටික ගන්න ලෞකික ධනෙ හම්බ කරගන්න ඒ බඩු ටික ගෙනහිල්ලා උයා පිහා ගන්න පෙර ජීවිතේ රැස් කරගත්ත ආධ්‍යාත්මික ධනයත් මෙහි විය දැඟුණා. ඔය ඇඳගෙන ඉන්න වටිනා ඇඳුම අඳ ගන්න අරගන්න කඩේට සල්ලි දුන්නට ඔහොම ඇඳුමක් ගන්න හැමෝටම පුළුවන් වුණේ නෑනේ. න සමහර අය ගත්ත ඇඳුම් ඊටාම ලාභාලයි. වටිනා ඇඳුමක් ගන්න පුළුවන් වුණේ පෙර කරපු කුසල් හින්දා. අතේ තිබ්බ සල්ලි විතරක් නෙමෙයි ඔය ඇඳුමත් එක වියදම් වුණේ පෙර කරපු කුසල ශක්තියත් වියදම් වුණා. එහෙම වෙලා අපි කරපු කුසල ශක්තිය දැන් හුඟක් දුර්වල වෙමින් තියෙනවා. මොකද මේ පැත්ත ඉවර වෙමින් එනවා. මේ පැත්තෙන් කරන්න ඕනේ නැවත ඉවර වෙන ඒ මුදල් නැත්තම් කුසල් නැමැති ධනය ආපහු පුරවන්න ඕනේ. එහෙම නැත්තම් මෙතනින් කවදා හරි එළියට බහැපු දවසක අතිශයින්ම දුක්ඛිත තැනක තමයි ඉන්න වෙන්නේ. ඇයි එහෙදි වියදම් කරන්න ලොකු මුදලක් නෑ. ලෞකික ධනෙ නෙමෙයි හම්බ කරගත්ත කුසල් නැමැති ධනෙ. නිරයකට නොයන්න උසස් ජීවිතයක සත්පුරුෂයෝ ඇසුරු කරමින් මනාව සසරින් එතර යන්න පුළුවන් උතුම් ජීවිත පෝෂණය කරන්න නම් ඒවං ජාතේන මච්චේන කත්තබ්බං කුසලම් බහුම් උපන්නා වූ සත්‍යය විසින් බොහෝ කුසල් රැස් කරගත යුතුයි කියලායි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. එහෙමනම් බාල පණ්ඩිත සූත්‍ර දේශනාවේ බාලයට හම්බ වෙන තත්ත්වයන් තමයි මේ පැහැදිලි කරන්නේ. මූණ දෙන්න වෙන සාංසාරික තත්ත්වයන්. ඒ කාරණාව තව ටිකක් මේ සූත්‍රයත් එක්ක සාකච්ඡා කරන්න ඇතත් අපිට ධර්ම දේශනාවට තියෙන කාලේ නිමා වෙලා තියෙන නිසා තවත් දේශනාවකට බාල පණ්ඩිත සූත්‍රයේ ඉඩ ඉතුරු කරමින් අපි අදට ධර්ම දේශනාව මෙයින් නිමා කරමු.